හොඳයි ප්‍රේමවන්ත දරුවනි. අද දවසේදී මා ඔබ වෙත අරගෙන එන්නේ දිවසාවලියේ ක්‍රොනොලොජිකල් ලිස්ට්. එහෙමත් නැත්නම් ඔවුන් ජීවත් වූ කාලරාමුවට අනුකූලව ඔවුන්ව බෙදා වෙන් කරන ලද ඒ විග්‍රහයේ තවත් එක කොටසක්. Major prophets. Major prophets are Isaiah, Jeremiah, Lamentation, Ezekiel and Daniel. So these are the major prophets. දැන් අපි කතා කරමින් හිටියේ earlier prophets. පෙර දිවැසිවරු. පෙර සිටි පුරාණ ඊශ්‍රායලයේ පෞරාණික දිවැසිවරු. මේ පෞරාණික දිවැසිවරු ගණයට අයිති වුණා සාමුවෙල්, නාතාන්, එලීෂා, එලයිජා. ඒ අතර අපි සලකනු ලබනවා ජෝෂුවා පවා. ඒ අතර මා ඔබට කිව්වා දිවසාවලියේ ආරම්භයේ බොහෝ විට සිදුවන්නට ඇත්තේ මෝසස් ගෙනිය කියා. ඒ පෙර දිවැසිවරුන් පිළිබඳ ආකල්පයයි. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. පසු later prophets නැවත කොටස් දෙකකට අපිට බෙදා වෙන් කරගන්න පුළුවන් මේ අධ්‍යයන පහසුව සඳහා, තේරුම් ගැනීමේ පහසුව සඳහා. ඉතින් ඒ අනුව later prophets නැත්නම් මෑතකාලීන ඉතිහාසය තුළ අපට හමු වෙන දිවැසිවරුන් හැටියට පළවෙනි කාණ්ඩයට අයිති වෙන major prophets මහා දිවැසිවරු අපි කියනවා අයිසායා, යෙසායා දිවසිවරයා, ජෙරමායා, ජෙරමියා දිවසිවරයා. ලැමෙන්ටේෂන් කියන පොත වැළපීම නැත්තම් විලාපගී කියා අපි කිය මෙයත් දිවසිවර ග්‍රන්ථයක් හැටියට අපි දකින අවස්ථාවක් තියෙනවා. එය දිවසිවර ග්‍රන්ථයක අරමුණු අපි දකින නිසා ඒ කොටසට අපි එක් කරන්න කැමති වෙනවා. ඒ වගේම ඊළඟ කොටස හැටියට අපි දකිනවා එසකියල් දිවසිවරයා. ඊගාවට අපි දකිනවා ඩැනියෙල් දිවසිවරයා. දැන් කවුරුන්ද කුඩා දිවසිවරු? කුඩා දිවසිවරුන්ට අපි කියනවා දිවසිවරු 12 දෙනා, the 12 කියලා. මේ දිවසිවරු මෙන්න මෙහෙම කියන්න පුළුවන්. minor prophets are Hosea, Joel, Amos, Obadiah, නැත්නම් ඔබදියා, ජෝනා, මීකා, නහුම්, හබකුක්, Zephaniah, Haggai, Zechariah, මලකායි නැත්නම් මලාකි කියලා අපි කියනවා. Zechariah නැත්නම් Zechariah කියලා අපි කියනවා. Haggai නැත්නම් Haggai දිවසිවරයා කියලා අපි කියනවා. Zephaniah නැත්නම් Zephaniah කියලා අපි කියනවා. මේ දිවසිවරුන්ට අපි කියනවා the 12. 12 දෙනා කියලාත් අපි කියන්න පුරුදු වෙලා ඉන්නවා. එතකොට දැන් අපි දැක්කා දිවසිවරු කාණ්ඩ දෙකක් ඉන්නවා. මෑත ඉතිහාසය තුළ මහා දිවසිවරු හා කුඩා දිවැසිවරු. දැන් ඇයි අපි එක කොටසකට මහා දිවැසිවරු කියන්නේ, තව කොටසකට කුඩා දිවැසිවරු කියන්නේ? The major prophets are described as major, my brothers, my sisters, my children, because their books are longer and the content has good, even it has got a global implication. විශ්වීය ඉගැන්වීමක්, සම්බන්ධතාවයක්, විශ්වීය ප්‍රකාශනයක්, ලොකු ගැඹුරු දේවධර්මික සංකල්ප ධාරාවක්, එසේම ඒ සංකල්ප ධාරාව වැඩි දිග පොතකින් සමන්විත වීමක් තිබෙන නිසා තමයි අපි ඒ අයට මේජර් ප්‍රොෆෙට්ස් කියලා කියන්නේ. තව විදිහකින් මේ අය ජීවත් වූ කාලයේ අති විශාල ප්‍රබල අද්විතීය හා ගතික වූ ස්ථතික නොවූ, ඒ කියන්නේ we කියන ඩයිනමික් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රබල සාක්ෂියක් ඔවුන් ජීවත් වූ කාලයට, දේශයට ඔවුන් දුන් නිසා. Their impact was so powerful. ඒ බලවන්තව ඔවුන්ට දැනුණා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. හොඳයි. අපි තව ටිකක් මේ පිළිබඳව අධ්‍යයනය කරමු. දැන් ඇයි එහෙමනම් minor prophets කියලා කියන්නේ, නැත්නම් කුඩා දිවැසිවරු කියලා කියන්නේ? Because their books are rather shorter than the major prophets book. Although අපි මෙහෙම හිතමු, හෝසයා හා Zechariah දිවසිවරුන්ගේ පොත්, දානියෙල්ගේ පොතට තා ළඟ ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ අයව අපි Zechariah හා හෝසයා දිවසිවරයාව minor prophets ගණයට ඇතුළු කරන්නේ මේකේ ඇතුලේ අන්තර්ගතය, සන්දර්භය, පණිවිඩය
narrowly focused එක focus වුණු ස්ථානගත වුණු පණිවිඩය එක්තරා සීමා සහිත පණිවිඩයක් බවට පත්වීම නිසා. They didn't have a global implication. විශ්වීය සම්පාදනයක් ඒ පණිවිඩය තුළ තිබුණේ නැහැ. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. අපි මේකත් තේරුම් ගන්න ඕන. That does not mean the minor prophets are any less inspired than the major prophets. අපි හිතන්න නරකයි මේ කුඩා දිවැසිවරු මහා දිවැසිවරුන්ට වඩා අඩුවෙන් දෙවියන් වහන්සේගේ මේ අනාවරණය ලැබුවාය කියා නෑ. එසේ නොවේයි තේරුම් ගන්නේ. දෙවියන් වහන්සේ මේ දිවැසිවරුන් තෝරාගද්දී උන්වහන්සේ කිව්වේ නැහැ ඔබ මහා දිවැසිවර කණ්ඩායමේ කෙනෙක් ඔබ කුඩා දිවැසිවර කණ්ඩායමේ කෙනෙක් කියා. මේ අපි අධ්‍යයන පහසුව සඳහායි අපි මේ විදිහට ඉගෙන ගන්න. දේව ධර්මය හා ශුද්ධ ලියවිල්ල හා බයිබලීය දේව ධර්මයේ අත්දැකීම් ඉගෙන ගන්නකොට අපේ තේරුම් ගැනීමේ පහසුව උදේශායි මෙවැනි වර්ගීකරණයන් අපි බිහි කරන්නේ. ඒ ඔබේ හුදු දැනීම උදේශායි. එබැවින් ඔබ හිතන්න නරකයි මේ එක දිවැසිවරුන්ට එක මට්ටමේ අනාවරණ ලැබුණාය කියලා. ඒ අනාවරණය දෙවි සමිදානන් වහන්සේගේ යුතු කලදී යුතු පිළිවෙලට යුතු ආකාරයට ලැබුණා. එපමණයි අපි ඔළුවට දාගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ ඊට වැදගත්. It is simply a matter of God choosing to reveal more to major prophets than he did to the minor prophets. එතකොට අර ඉස්සෙල්ලා කිව්ව කතාව මෙතනදී වැදගත් වෙනවා. ඒ තමයි ඔවුන්ගේ පණිවිඩයේ තියෙන පළල් හා පළල් නොවන භාවය. If it is focused narrowly, so we tend to call them as minor prophets. If it is a very, very huge book which gives you a global implication, so we call them major prophets. So somehow, kohoma ho weva, both the major and minor prophets are usually among the least popular books in the Bible for Christians to read. ඒක මහා දිවැසිවරු වේවා කුඩා දිවැසිවරු වේවා දිවසාවලිය ශුද්ධ ලියවිල්ලේ අඩුවෙන්ම කියවන පොත් බවට පත් වෙලයි තියෙන්නේ. අපි වැඩියෙන්ම කියවන්නේ පුරාණ ගිවිසුමේ නම් ගීතාවලිය. දිවැසිවරුන්ගේ ගැන්වීම් වලට අපි දෙන තැන වටිනාකම අපි ඉතා අඩු තක්සේරුවකිනුයි දකින්නේ. මා ආදරණීය ප්‍රේමවන්ත දරුවෙනි. නමුත් දිවසාවලිය අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කතන්දරයක් දිවසාවලිය අපට ගෙනෙනවා. Often unusual prophetic language and seemingly constant warnings and condemnations, they are recorded in the prophecies. That's why we don't want to read them, because they challenge you to be changed. The prophetic message is so challenging and it invites you to change your morale, your ethical state of your life. ඔබේ ජීවිත අත්දැකීම වෙනස් කරගන්න අපට බරපතල ආරාධනාවක් රැගෙන එනවා. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. Valuable content to be studied in the major and minor prophets. So therefore I would like to make a statement saying that you must understand clearly, obviously clearly, the message of prophets in order to understand the message of Jesus Christ, our Lord. සමිදානන් වහන්සේගේ පණිවිඩය අවබෝධ කර ගැනීම සඳහා අපි අනිවාර්යෙන්ම දිවැසිවර පණිවිඩය අවබෝධ කර ගන්න උවමනයි. දැන් මොනවද මේක ඇතුලේ තියෙන්නේ?
සමිදානන් වහන්සේගේ උපත පිළිබඳව මෙසියස් වහන්සේගේ උපත පිළිබඳව දිවැසිවරු කතා කරනවා. අයිසායා හා මීකා දිවැසිවරු කතා කරනවා අපූර්වට සමිදානන් වහන්සේගේ පැමිණීම. යෙසායා දිවසිවරයා කතා කරනවා අයිසායා දිවසිවරයා කතා කරනවා සමිදානන් වහන්සේගේ ජීවිත පූජාව. උන්වහන්සේගේ පැමිණීම, උන්වහන්සේගේ ප්‍රතාපවත් පැමිණීම, අලුත් ගිවිසුම මේ ආදී දේ පිළිබඳව කතා කරනවා එසේකියල්, දානියෙල් and සෙකරායා කියන දිවැසිවරු. ක්‍රිස්තුන් වහන්සේගේ මෙසියස් වහන්සේගේ පැමිණීම, return of Christ. සමිදානන් වහන්සේගේ නැත්නම් දෙවියන්ගේ ශුද්ධවන්ත භාවය මිනිසාට ග්‍රහණය කළ නොහැකි, මිනිසාට පැමිණිය නොහැකි, ආග්‍රහණය කළ නොහැකි, තේරුම් ගත නොහැකි, වටහා ගත නොහැකි දෙවි සමිදානන්ගේ ශුද්ධවන්ත භාවය දිවසිවරු අපූර්වට කතා කරනවා. එපමණක් නොවෙයි මගේ දරුවනි, ඔවුන් කතා කරනවා wrath of God, the wrath, ඔවුන් වහන්සේගේ උදහස, කෝපාග්නිය, උන්වහන්සේගේ දඬුවම, විනිශ්චය, පැමිණීම මේ පිළිබඳව දිවසිවරුන් කතා කරනවා. මේ දිවසිවරුන් කතා කරනවා වරප්‍රසාදය ගැන. මේ දිවසිවරුන් කතා කරනවා දේව වරප්‍රසාදය ගැන. මේ දිවසිවරුන් කතා කරනවා දේව කරුණාව ගැන. දේව කරුණාව ගැන. දේව කරුණාව හන්නා කියලා අපි කියනවා. දේව කරුණාව, දේව වරප්‍රසාදය ගැන ඔවුන් කතා කරනවා. මෙසියස් වහන්සේ ගැන කතා කරනවා. නැවත පැමිණීම ගැන කතා කරනවා. දෙවන නික්මයාම ගැන කතා කරනවා. දෙවන පසුකරයාම නොත් පාස්කුව ගැන කතා කරනවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, මේ විදිහට මහා දිවසිවරු හා කුඩා දිවසිවරු, major and minor prophets, මේ දෙගොල්ලොම තම තමන්ගේ කාර්යයට අනුකූලව මේ කතා කරන්න පටන් ගන්නවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, දැන් මම ඔබට එක දිවසිවරයා හිමිහිට ඔබ වෙතට රැගෙන එනවා. මම පොදු වශයෙන් මේ දිවසිවරුන් පිළිබඳව සාරාංශයක් විතරක් මුල් වැඩසටහන් කීපය තුළ ඔබට දෙන්න උත්සාහ කරනවා. හැම දිවසිවරයෙක් ගැනම. පසුව අපි එක දිවසිවරයාගේ ජීවිතය, ඔහුගේ පණිවිඩය, ඔහුගේ කැඳවීම, ඔහුගේ පණිවිඩයට බලපාපු ජීවිත යථාර්ථය, සමාජ විප්ලවය, දේව අනහා දේව කැමැත්ත උදෙසා ඔහු කරන්නා වූ ආරාධනාව, ඒට ප්‍රතිචාරය ඊශ්‍රායෙල් කෙසේ දැක්වේද, මේ දේවල් පිළිබඳව එකින් එක කල්ගෙන අපි විමසනු ලබනවා. දැනට හැරෙන්න ඉතා උවමනාවෙන් අයිසායා, එහෙම නැත්නම් යෙසායා, මහා දිවසිවරුන්ගෙන් පළමුවැන්නා, major prophets. දැන් මේ පොත written by Isaiah the prophet. එතකොට අපි දකිනවා පළමු අයිසායා, දෙවන අයිසායා, තෙවන අයිසායා හැටියට මේ කාණ්ඩ තුනකට බෙදෙනවා. මේ දිවසිවරයා පිළිබඳව අපි වෙනම ගැඹුරෙන් ඉගෙන ගන්නකොට හැම දිවසිවරයෙක්ම හඳුන්වා දීමෙන් පස්සේ අපි ඒ පිළිබඳව ගැඹුරට කතා කරමු. අපි දැනට කියනවා මේ පොත ලිව්වේ අයිසායා දිවසිවරයා. හොඳයි. දැන් මේකේ අපිට දකින්නට පුළුවන් ස්වභාවයෙන්ම වෘතාන්තමය ස්වභාවයක් මේ පොත ඇතුලේ. මේ පොත ඇතුලේ දිවසිවර වෘතාන්තමය ස්වභාවයක්, prophetic and narrative in nature. ස්වරූපය ඒකයි, ස්ට්‍රක්චර් එක ඒකයි. මේ පොත, මේ දිවසිවරයා ගෙනෙන්නේ, දිවසාවලිය ගෙනෙනවා. හැබැයි කතාන්තරයක ස්වභාවයෙන්, ස්වරූපයෙන් විස්තර කිරීමක්, narration, we call it a narrative. So therefore this is a prophetic and narrative in nature, a book. මේ පොත prophetic නැත්නම් narrative පොතක්. දැන් මේ දිවසිවරයා අයිසායා කියන නමේ සරල තේරුම අපි පසුවට ලොකුවට කතා කරනවා. His name means the Lord is salvation. දෙවි සමිදානන් වහන්සේ අයිසායා
යෙසායා කියලා කිව්වේ දෙවියන් වහන්සේ the Lord is salvation. The Lord is salvation. මේ අයිසායා කියන වචනෙන් තමයි යේෂුවා කියන වචනය එන්නේ. යෝෂුවා අයිසායා කියන වචනේ මුල් රූපේ යෝෂුවා. Your God is going to give you the salvation. So the Lord God of Israel is going to give you the salvation. That was the meaning of the word Joshua. So the word Joshua becomes Yeshua in the New Testament, and it derives from Isaiah too. What is the meaning of Yeshua then? Yeshua means your God, your Lord is salvation. He is the salvation. So the එබැවින් එහි මූලික අඩිතාලම දමන්නේ මේ අයිසායා කියන වචනය. ඒකේ තේරුම the Lord is salvation. හොඳයි. ඊළඟ කාරණාව තමයි the time covered is from the end of King Uzziah's reign. අයිසායාගේ පොතේ 6:1 උසියාගේ රාජ්‍ය කාලයේ අවසානයත් අසිරියානු රජවරුන්ගේ ආක්‍රමණය ජෙරුසලම ආක්‍රමණය කිරීමත් සමගම තමයි මේ පොත ලිවීම ආරම්භ වන්නේ. ප්‍රේමවන්ත පොතේ ප්‍රේමවන්ත දුවේ. It was at least 40-year ministry during the last half of the 8th century BC. මේ 8 වන සතවර්ෂයේ ලියවිච්ච පොතක් හැටියට එබැවින් අපට නිර්ණය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ක්‍රිස්තු පූර්ව 8 වන සතවර්ෂයේ මේ අත්දැකීම මේ පොත ලියවෙන්නේ පසුව විය හැකි විශේෂයෙන් ක්‍රිස්තු පූර්ව 400 ගණන් 4 වෙනි 3 වෙනි සතවර්ෂයට එනකොටයි. නමුත් තනින් තන මේ පණිවිඩය ස්ථානගත වී තිබුණා, ලියවිලි තිබුණා. තවත් ආකාරයකට කිව්වොතින් පරම්පරාගතව තිබුණා. කෙසේ හෝ වේවා මේ දිවසිවරයාගේ ජීවත් වීම සිද්ධ වෙන්නේ 8 වෙනි සතවර්ෂයේ. පළවෙනි අයිසායාගේ ජීවත් වීම. It is the book Jesus quoted the most from the Old Testament. නව ගිවිසුම දිහා බලනකොට සමිදානන් වහන්සේ මේ දිවසිවරයාගේ පොත තමයි වැඩි වශයෙන් උපුටන්නට පටන් අරගෙන තිබුණේ සුවිශේෂකවරුන්ට අනුකූලව. මොකද්ද මේ දිවසිවරයාගේ purpose එක අරමුණ? මේ දිවසිවරයාගේ අරමුණ තමයි the purpose was to call the nation of Judah back to faith and declare the coming of Messiah. දැන් මේ රාජ්‍යය වැටිලා මේ රාජ්‍යයට ආගියාවක් නැහැ. දාවිද්ගේ රාජ්‍යය කැඩිලා බිඳිලා විනාශ වෙලා. So therefore Prophet Isaiah prophesied saying that there will be a king and he would be called Mashiach, and this Mashiach will restore the dilapidated kingdom of David. සමිදානන් වහන්සේගේ නාමයෙන් ගැඹුරු ආකල්පයක් දිවසාවලියක් කරන් යනවා. එනම් මෙසියස් වහන්සේ එනවා. දාවිද්ගේ කැඩුණු බිඳුණු රාජ්‍යය නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න මෙසියස්ව නුඹලාට දෙනවා කියා මුලින්ම කියන්න පටන් ගත්තේ මේ දිවසිවරයා. මේ දිවසිවරයා තමයි ඒ සමාරම්භක දිවසිවරයා හැටියට අප දකින්නේ. මේ දිවසිවරයාගේ පොත ප්‍රේමවන්ත පොතේ ප්‍රේමවන්ත දුවේ it is very poetic in nature. ඒක කාව්‍යමය ස්වභාවයෙන් හා ස්වරූපයෙන් ලිව්ව පොතක්. මේ පොත කාව්‍යම ස්වභාවයක් මේ පොත ඇතුලේ තියෙනවා. සම්ප්‍රදාය කියනවා මේ දිවසිවරයාව මරණු ලැබුවේ by being sworn into two by King Manasseh, the son of King Hezekiah. හෙසකියාගේ පුත් මනස්සේ විසින් ඉරාදමා මරණු ලැබුවා කියා කියනවා. This seems to be alluded to in Hebrews 11:37. හේබ්‍රූ පොතේ 11:37 මේ පිළිබඳව දැක්වීමකුත් නව ගිවිසුමේ තියෙනවා. දැන් ප්‍රේමවන්ත පොතේ ප්‍රේමවන්ත දුවේ මම මේ දිවසිවරයාගේ සමහර දිවස්වැකි කීපයක් ඔබට යන්තමින් ගෙන එන්න උත්සාහ කරනවා. Then Messiah will be born of a virgin. මෙසියස් වහන්සේ කන්‍යාවකගෙන් උපදින බව ප්‍රකාශ කරේ මේ දිවසිවරයා. Isaiah 7:14. And Messiah will have a Galilean ministry.
මේ මෙසියස් වහන්සේ ගලීලයේ සේවයක් ආරම්භ කරන බව කිව්වේ යෙසායා 9:1-2. Messiah will be an heir to the throne of David. දාවිද්ගේ වංශයෙන් අංකුරයක් බිහි වෙනවා කිව්වේ යෙසායා දිවසිවරයා. යෙසායා 9:7, යෙසායා 11:1, යෙසායා 11:10. will be spat on and struck. යෙසායා 56. මේ දිවසිවරයා තමයි කිව්වේ මෙසියස් වහන්සේ දුක් විඳින්නට ඕන, මෙසියස් වහන්සේ පහර දෙනු ලබන මෙසියස් වහන්සේ කියලා. මේ දිවසිවරයා තමයි කිව්වේ Messiah will be widely rejected. ප්‍රතික්ෂේප වෙන දුක් විඳින සේවකයා වෙන්නේ මෙසියස් වහන්සේ කියා කිව්වේ මේ දිවසිවරයයි. Messiah will voluntarily accept our guilt and our punishment for our sin. අපේ පාපය උදෙසා දුක් විඳ මරණයට පත් වෙනවා යයි ප්‍රකට කළේ මේ දිවසිවරයා යෙසායා 53:7-8. Messiah will be silent before his accusers. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, මෙසියස් වහන්සේ නිශ්චලව නිහඬව තමන්ට විරුද්ධව සටන් කරන සියල්ලන් ඉදිරියේ සිටිනු ඇතැයි ප්‍රකාශ කළා. 57 සමාවෙන්න 53:7. And Messiah will die with transgressors. බොහෝ දුක් විඳ, බොහෝ වේදනා විඳ මරණයට පත්වෙතැයි ඔහු දේශනා කළා. 53:12. will be buried in a rich man's tomb. පෝසතෙකුගේ ගල් ගුහාවක මල මෘතදේහය මිහිදන් කරාවිය කියා කිව්වේ මේ දිවසිවරයා යෙසායා 53:9. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, මේ අනුව අපට පැහැදිලි වෙනවා යෙසායා දිවසිවරයා අති ප්‍රබල ලෙස මෙසියස් වහන්සේගේ පැමිණීම පිළිබඳව ලොකු ඉගැන්වීමක යෙදුණා. ඉතින් මා ඉතා කෙටියෙන් සැකවින් ඔබට මේ දිවසිවරයාව ගෙනාවේ. මම ඔබට කිව්වනේ තවත් දිනකදී මේ දිවසිවරයාව කපා කොටා ඉරා ඕනෑ තරම් ඔහුගේ ධර්මය ඔබට කියා දෙන්න අපට අවස්ථාව ඇති නිසා. ඒ අප පසුවට කරනවා. දැන් මේ කෙරීගෙන යන්නේ එක දිවසිවරයාව ඔබට හඳුන්වා දීමේ වැඩසටහන් කීපයක්. හොඳයි. අද අපි මේ දිවසිවරයාගෙන් නතර වෙනවා. ඊළඟ වාරයේදී ජෙරමියා දිවසිවරයාගෙන් අපි ආරම්භ කරමු. සමිදානන් වහන්සේ මේ දිවසිවර ධර්මය තුළ ඔබේ ජීවිත වෙනස් කරන්නට අඩි තාලමක් දාන බව ඔබට දැන් පැහැදිලි. ඔබ මේ දිවසිවරුන්ව තේරුම් ගන්න. ඔවුන්ගේ වටපිටාව තේරුම් ගන්න. මෙහෙම දිවසිවර සංඝයක් ශුද්ධ බයිබලය තුළ ඉන්නවා යයි වටහා ගන්න. ආසාවක් ඇති කරගන්න. එන්න එකතු වී සමිදානන්ගේ නාමයෙන් දිවසිවර ධර්මය තේරුම් ගනිමු, ඉගෙන ගනිමු. හමු වෙන තෙක් තවත් දවසක මා ඔබට සුබ පතනවා. එබැවින් මා ප්‍රේමවන්ත දරුවෙනි, ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.